අද අපි කතා කරන්නේ ඩාර්ක් වෙබ් එහෙම නැත්නම් ඩාර්ක් නෙට් ගැන. ඩාර්ක් වෙබ් ගැන කතා කරනකොට ඒත් එක්කම එන තවත් වචන දෙකක් තමයි ඩීප් වෙබ් සහ සර්ෆේස් වෙබ්. එහෙමනම් මේ සර්ෆේස් වෙබ්, ඩීප් වෙබ් සහ ඩාර්ක් වෙබ් අතර වෙනස මොකක්ද? ඇත්තටම ඩාර්ක් වෙබ් එකේ මොනවද තියෙන්නේ සහ මොනවද වෙන්නේ? ඒ වගේම ඩාර්ක් වෙබ් එකේ හොඳ නරක මේ හැමදේම අද වීඩියෝ එකේ අපි කතා කරමු. මුලින්ම අපි බැලුවොත් ඉන්ටර්නෙට් සහ වර්ල්ඩ් වයිඩ් වෙබ් ගැන. මීට කලින් ඔයගලන් අහලා තියෙනවා මේ ඉන්ටර්නෙට් කියන්නේ මොකද්ද, වර්ල්ඩ් වයිඩ් වෙබ් කියන්නේ මොකද්ද කියලා. ඒතර අපි කෙටියෙන් කිව්වොත් ඉන්ටර්නෙට් කියලා කියන්නේ ඉන්ටර්කනෙක්ටඩ් නෙට්වර්ක් එකක්. ඒක අපි දන්නවා වර්ල්ඩ් වයිඩ් නෙට්වර්ක් එකක් කියලා. ඒ වගේම www කියලා කියන්නේ වර්ල්ඩ් වයිඩ් වෙබ්. එහෙම නැත්නම් මේ ඉන්ටර්නෙට් කියන බෑක්බෝන් එකේ තියෙන වෙබ් කියන කම්පෝනන්ට් එක. මේ දෙක ඇත්තටම කොටස් දෙකක් වුණාට මේ දෙක එකට එකතු වෙලා තමයි අපිට ඉන්ටර්නෙට් සර්විස් එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම වෙබ් කියන කම්පෝනන්ට් එක හැදෙන්නේ mainly HTML කියන language එකෙන්, hypertext transfer protocol. ඊට අමතරව ඉන්ටර්නෙට් එකේදී මේ වෙබ් කම්පෝනන්ට්ස් අතර communicate කරන්න පාවිච්චි කරනවා HTTP එහෙම නැත්නම් hypertext transfer protocol කියන protocol එක. ඊළඟට අපි මේ surface web ඒ වගේම deep web සහ dark web අතර වෙනස ගැන කතා කරන්න උදාහරණයක් විදිහට අපි ගන්නවා iceberg එකක්. ඉතින් මේ iceberg එකේ උඩ කොටස අපි හැමෝටම පේනවා වගේ ඉන්ටර්නෙට් එකෙත් surface web එක අපි හැමෝටම access කරන්න පුළුවන්. ඒ නිසා මේ iceberg එකේ උඩ කොටස සමාන කරලා තියෙනවා ඉන්ටර්නෙට් එකේ surface web එකට. ඉතින් මේ surface web එකට අයිති ඇත්තටම ඉන්ටර්නෙට් එකේ තියෙන contents වලින් 4% විතර. උදාහරණයක් විදිහට ගත්තොත් අපි access කරන Google search engine එක, ඒ වගේම Yahoo search engine එක, ඒ වගේම අපි හිතමු Gmail site එක, Facebook වගේ social media site එකක්, Wikipedia වගේ site එකක්, Reddit, ඒ වගේම YouTube වගේ sites, ඒ වගේම CNN වගේ news sites, මේ හැම එකක්ම අයිති වෙන්නේ surface web එකට. ඉතින් කෙටියෙන් කිව්වොත් directly ඔයගලන්ට link එකක් කරහා access කරන්න පුළුවන් යම් web page එකක්, website එකක් තියෙනවා නම් ඒ surface web එකට අයිති web page එකක්, එහෙම නැත්නම් website එකක්, එහෙම නැත්නම් internet එකේ තියෙන web content එකක්. ඉතින් මේ iceberg එකේ උඩ තියෙන කොටසට වඩා යට තියෙන කොටස ප්‍රමාණයෙන් වැඩි. මේ කොටස හරියට ඉන්ටර්නෙට් එකේ deep web එක වගේ. ඉතින් ඇත්තටම ගත්තොත් ඉන්ටර්නෙට් එකේ contents වලින් අපි කිව්වා surface web එකේ තියෙන්නේ 4% විතර. ඒ වගේම ඉතිරි 96%ම අයිති වෙන්නේ මේ deep web එකට. ඒ කියන්නේ මේ කොටසේ තමයි ඉන්ටර්නෙට් එකේ තියෙන web content වලින් ලොකු ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් විදිහට academic information, student details, results ඒ වගේ දේවල්. ඒ වගේම medical records වගේ දේවල්. ඊට අමතරව financial and banking records වගේ දේවල්. ඊට අමතරව government resources and information වගේ දේවල්. ඊට අමතරව අපි ගන්න subscription base ගන්න web content තියෙනවා. උදාහරණයක් විදිහට information එහෙම නැත්නම් video contents වගේ දේවල්. මේ හැම දෙයකටම අපිට direct access කරන්න බෑ. direct link එකක් කරා access කරන්න බෑ. මොකද හේතුව මේ content එකක් access කරන්න නම් අපිට යම් security එකක් pass කරලා යන්න ඕන. ඒ කියන්නේ authentication එකක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයගලන්ට surface web එකේ තියෙන Gmail කියන site එකට යන්න පුළුවන් වුණාට ඒ Gmail account එකක් ඇතුලේ තියෙන mail එකක් බලන්න නම් ඔයා Gmail account එකට log වෙන්න ඕන. ඒකට ඔයාලට username එකක් password එකක් තියෙනවා. ඒ වගේම තමයි තවත් උදාහරණයක් Facebook site එකට අපිට යන්න පුළුවන් වුණාට Facebook account එකේ messenger එකේ තියෙන message එකක් බලන්න. එහෙම නැත්නම් wall එකේ තියෙන private content එකක් බලන්න සමහර විට ඔයාලට ඒකට log වෙන්න වෙනවා. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම මේ වගේ content එකක් protect කරලා තියෙනවා යම් security එකක් දාලා. මෙන්න මේ වගේ content තමයි ඇත්තරම deep web එකේ තියෙන content. තව උදාහරණයක් තමයි Dropbox. ඉතින් Dropbox account එකේ තියෙන content එකක් බලන්න නම් Dropbox account එකට log වෙන්න ඕන. හේතුව මේ content එක secure කරලා තියෙනවා. ඉතින් මේ වගේ content මතක තියාගන්න ඔයා Google search engine එකේ හරි Yahoo search engine එකේ හරි search සාමාන්‍ය අපි පාවිච්චි කරන search engine එක search කරා කියලා ඒ content එකට අදාළ link එකක් ඔයාට පෙන්වන්න නැති වෙන්නත් පුළුවන්. මොකද හේතුව ඒ content එක යම් security එකක් දාලා protect කරලා තියෙන නිසා. ඒ කියන්නේ directly ඔයගලන්ට link එකක් කරා access කරන්න බැරි content තමයි මේ deep web එකේ තියෙන්නේ. යම් authentication එකක් කරා access කරන්න පුළුවන් content තමයි මේ deep web එකේ තියෙන්නේ. ඊළඟට තියෙන අපිට dark web ගැන කතා කරන්න. dark web එකට කියන තවත් නමක් තමයි dark net, ඒ වගේම Tor network, එහෙම නැත්නම් Tor hidden services. කෙටියෙන් අපිට කියන්න පුළුවන් dark web එකත් deep web එකේ තවත් කොටසක් කියලා.
සහ ඔයගලන්ට මතක තියාගන්න ඕන දේ තමයි මේ ඩාර්ක් වෙබ් එක අපිට ඩිරෙක්ට්ලි අපි සාමාන්‍ය පාවිච්චි කරන වෙබ් බ්‍රවුසර් එහෙම නැත්නම් සර්ච් එන්ජින් හරහා මේ ඩාර්ක් වෙබ් එකේ තියෙන කන්ටෙන්ට්ස් ඇක්සස් කරන්න බෑ. ඒකට හේතුව ඇත්තට මේ ඩාර්ක් නෙට් එහෙම නැත්නම් ඩාර්ක් වෙබ් එකට අදාළ නෙට්වර්ක් එක හැදිලා තියෙන්නේ ඒක වෙනමම නෙට්වර්ක් එකක් විදිහට ඒ වගේම එන්ක්‍රිප්ටඩ් සහ හිඩන් නෙට්වර්ක් එකක් විදිහට. ඒ නිසා අපිට ස්පෙෂල් ටූල් එකක් එහෙම නැත්නම් මෙතඩ් එකක් ඕන වෙනවා මේ කන්ටෙන්ට්ස් ඇක්සස් කරන්න නම්. මේ ඩාර්ක් වෙබ් එකේ තියෙන කන්ටෙන්ට්ස් ඇක්සස් කරන්න බැරි තව හේතුවක් තමයි සාමාන්‍ය අපි දන්නවා සර්ච් එන්ජින් එකක් අපි සර්ච් එන්ජින් එකක අපි යම් දෙයක් සර්ච් කරාම අපිට රිසල්ට් එක පෙන්නනවා මේ සර්ච් එන්ජින් එකේ තියෙන ඉන්ඩෙක්සින් ටෙක්නොලොජි එක අනුව. කොහොම නමුත් මේ ඩාර්ක් වෙබ් එකේ තියෙන කන්ටෙන්ට්ස් ඇත්තරම සාමාන්‍ය සර්ච් එන්ජින් වල ඉන්ඩෙක්ස් වෙන්නේ නැහැ. ඒ නිසාම ඒකේ රිසල්ට් එකට මේ ඩාර්ක් වෙබ් එකේ තියෙන කම්පොනන්ට්ස් වල කන්ටෙන්ට්ස් අයිති වෙන්නේ නැහැ. ඉතින් ඩාර්ක් නෙට් එකේ කන්ටෙන්ට්ස් ඇත්තටම සාමාන්‍ය පබ්ලික් එකෙන් හයිඩ් කරලා තියෙනවා. ඉතින් ඊළඟට බැලුවොත් මොනවද මේ ඩාර්ක් නෙට් එකේ එහෙම නැත්නම් මේ ඩාර්ක් වෙබ් එකේ වෙන්නේ කියලා. වැඩි හරියක්ම නීති විරෝධී දේවල්. ඒවත් නැත්නම් ඉලීගල් ඇක්ටිවිටීස් තමයි අපිට දකින්න ලැබෙන්නේ. උදාහරණයක් විදිහට හැකින් වගේ කම්පියුටර් ක්‍රයිම්ස්, ඒ වගේම පයිරේටඩ් මූවීස්, සොෆ්ට්වෙයාර්ස් සහ වෙපන්ස් වගේ දේවල් බයින් ඇන්ඩ් සෙලින් කරන එක. ඒ වගේම නිවුස් ලීක්ස්, ඊට අමතරව චයිල්ඩ් ෆොනෝග්‍රැෆි. මෙන්න මේ වගේ ගොඩාක් ඉලීගල් ඇක්ටිවිටීස් තමයි මේ ඩාර්ක් නෙට් එකේ වෙන්නේ. ඉතින් මේ දේවල් කරන්න ගොඩක් දුරට පාවිච්චි කරනවා බ්ලැක් මාකට් ප්ලේසස්, මේ ඔන්ලයින් තියෙන බ්ලැක් මාකට් ප්ලේසස්. ඒ වගේ බ්ලැක් මාකට් එකක් තමයි සිල්ක් රෝඩ් ඇනොනිමස් මාකට් කියලා කියන්නේ. විශේෂයෙන්ම මේ මාකට් ප්ලේස් එක පාවිච්චි කරලා තියෙන්නේ ඉලීගල් ඩ්‍රග්ස් වගේ දේවල් බයින් ඇන්ඩ් සෙලින් කරන්න. ඒ වගේම වෙපන්ස් වගේ දේවල් බයින් ඇන්ඩ් සෙලින් කරන්න. ඉතින් මේ වගේ දේවල් තමයි වැඩි හරියක් මේ ඩාර්ක් වෙබ් එකේ දකින්න තියෙන්නේ. ඊට අමතරව මේ ඩාර්ක් වෙබ් එක පාවිච්චි කරන අයට සාමාන්‍යයෙන් අපි වෙබ් එක පාවිච්චි කරනකොට ගන්න සර්විසස් වගේම සර්ච් එන්ජින්ස්, ඒ වගේම හොස්ටිං සර්විසස්, ඒ වගේම ඊමේල් සහ මැසේජිං සර්විසස්, ෆයිනෑන්ෂල් සර්විසස්, උදාහරණයක් බිට්කොයින්ස් වලට වගේ, ඒ වගේම බ්ලොග්ස්, මේ හැම සර්විස් එකක්ම ප්‍රොවයිඩ් කරන්න සර්විස් ප්‍රොවයිඩර්ස්ලා මේ ඩාර්ක් වෙබ් එකෙත් ඉන්නවා. තර ඔයගලන් අහලා ඇති සමහර විට මේ ගැන අපි පාවිච්චි කරන Facebook සයිට් එකටත් ඩාර්ක් වෙබ් එකේ වෙනමම වර්ෂන් එකක් තියෙනවා. කියන්නේ ඩාර්ක් වෙබ් එක හරහා ඇක්සස් කරන්න පුළුවන් වර්ෂන් එකක් තියෙනවා. ඉතින් අපි කතා කරා මේ ඩාර්ක් වෙබ් එකේ තියෙන නෙගටිව් පැත්ත මොනවද කියලා. ඒ වගේම ඩාර්ක් වෙබ් එක පාවිච්චි කරනවා පොසිටිව් පැත්තටත්. උදාහරණයක් විදිහට විකිලීක්ස් වගේ රිසිල් බ්ලෝවර්ස්ලාට එහෙම නැත්නම් ජර්නලිස්ට්ලාට මේ ඩාර්ක් වෙබ් එක පාවිච්චි කරන්න පුළුවන්. සමහර දේශපාලන රහස්, ඒ වගේම මිලිටරි ඇක්ටිවිටීස්, ඒ වගේම ටෙරරිස්ට් ඇක්ටිවිටීස් තියෙනවා. මේ දේවල් ඇත්තටම ක්‍රියාත්මක වුණොත් එහෙම ඒක ගොඩක් සොසයිටි එකට, පබ්ලික් එකට, එහෙම නැත්නම් සමාජයට අහිත කරයි. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් ගැන මීට ඒ දේවල් වෙන්න කලින් පබ්ලික් එක දැනුවත් කරන්න මීඩියා එකක් විදියට, එහෙම නැත්නම් ඒ නිවුස් පබ්ලිෂ් කරන්න මීඩියා එකක් විදියට මේ ඩාර්ක් වෙබ් එක පාවිච්චි කරනවා. මොකද හේතුව ඇනොනිමස්ලි මේ දේ කරන්න පුළුවන් නිසා. ඊට අමතරව පොලිස් ඩිපාර්ට්මන්ට් සහ ඉන්ටෙලිජන්ස් ඒජන්සිස් වගේ ඕගනයිසේෂන් උත් මේ ඩාර්ක් වෙබ් එක පාවිච්චි කරනවා. විශේෂයෙන්ම සයිබර් ක්‍රිමිනල්ස්, එහෙම නැත්නම් ටෙරරිස්ට් ගෲප්ස් වගේ දේවල් වල ඇක්ටිවිටීස් ගැන මොනිටර් කරන්න, එහෙම නැත්නම් ඒවා ගැන ඉන්වෙස්ටිගේට් කරන්න. ඊට අමතරව සමහර ඕගනයිසේෂන් තියෙනවා ඕගනයිසේෂන් වැලියු එක වගේම ඕගනයිසේෂන් එකේ ඩේටා වැලියු එකත් ගොඩක් වැඩි. ඉතින් මොකක් හරි ඉන්සිඩන්ට් එකකට අදාළව ඩේටා බ්‍රීච් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොන හරි තියෙන යූසර් accounts compromise වෙලා තියෙන්න පුළුවන්. මේ වගේ ඉන්සිඩන්ට් එකකට අදාළ ඩේටා ඩාර්ක් වෙබ් එකේ එක්ස්චේන්ජ් වෙනවද, එහෙම නැත්නම් සෙල් කරනවද, පබ්ලිෂ් කරලා තියෙනවද කියලා ඒ ඕගනයිසේෂන් වල IT security practitionersලා හොයලා බලනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ අයත් ඩාර්ක් වෙබ් එක මේ වගේ හේතු නිසා පාවිච්චි කරනවා. සමහර ගවර්න්මන්ට්ස් අතරේ, එහෙම නැත්නම් කන්ට්‍රීස් අතරේ සමහර සෙන්සිටිව් ඉන්ෆර්මේෂන් එක්ස්චේන්ජ් කරගන්න පාවිච්චි කරනවා. ඊට අමතරව සමහර රටවල් වල රෙස්ට්‍රික්ට් කරලා තියෙන, එහෙම නැත්නම් අපිට ඔන්ලයින් බයි කරන්න බැරි අයිටම්ස් තියෙන්න පුළුවන්. මේ දේවල් පර්චේස් කරන්න ඩාර්ක් වෙබ් එක පාවිච්චි කරනවා. සරලව කිව්වොත් එහෙම උපරිම ප්‍රයිවසි එකක් ඇතුව, එහෙම නැත්නම් ඇනොනිමස්ලි ඉන්ටර්නෙට් බ්‍රවුසින් කරන්නත්, ඒ වගේම ඔන්ලයින් පර්චේසින් වගේ
ඇක්ටිවිටස් කරන්නත් මේ ඩාක් වෙබ් එක පාවිච්චි කරනවා. ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ඩාක් වෙබ් එකට යන එක එහෙම නැත්නම් ඩාක් වෙබ් එක යූස් කරන එක ඉලීගල් ඇක්ටිවිටි එකක්ද එහෙම නැත්නම් නීති විරෝධී වැඩක්ද කියන එක. මේ ගැන ඔයාලට කියන්න ඕන පළවෙනිම දේ තමයි ඩාක් වෙබ් එකට ඔයා ඇක්සස් කරා කියලා කාටවත් ඇවිල්ලා ඔයාව ඇරෙස්ට් කරන්න බෑ. එහෙම නැත්නම් ඒක ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් වෙන්නේ නැහැ. හැබැයි ඔයා මේ ඩාක් වෙබ් එකේ තියෙන ඉලීගල් ඇක්ටිවිටීස් එක්ක සම්බන්ධ වුණොත් එහෙම නැත්නම් මොන හරි ටෙරරිස්ට් ඇක්ටිවිටි එකකට අහු වුණොත් එහෙම නැත්නම් සරල උදාහරණයක් විදියට මේ ඩාක් වෙබ් එක හරහා ඔයා මොන හරි ඉලීගල් දෙයක් පර්චේස් කරලා ඒක ඔයා ලංකාවට ගෙන්නන්න හැදුවොත් මෙන්න මේ වගේ තැන්වලදී ඔයාට ලීගලි පනිෂ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වගේ ලීගල් ඇක්ෂන්ස් ඔයාට අගේන්ස්ට් ගන්න පුළුවන්. ඉතින් මේ ඩාක් වෙබ් එකේ තියෙන අනිත් භයානකම දේ තමයි මේකේ ඉන්න දක්ෂ හැකර් කෙනෙකුට පුළුවන් ඔයාව ආපහු ට්‍රේස් බෑක් කරන්න. එහෙම නැත්නම් ඔයා කවුද ඔයා කොහෙන්ද ආවේ කියන දේ හොයාගන්න. ඉතින් මේ අනුව මෙතනින් එහාට ඔයාව මේ ඩාක් වෙබ් එකේ තියෙන ඉලීගල් ඇක්ටිවිටීස් වලට සම්බන්ධ කරගන්න try කරනවා වෙන්න පුළුවන්. ඔයාගේ ප්‍රයිවසි එකට හානියක් වෙන විදිහට හැක් කරන්න වගේ දේවල් වලට try කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා වෙනත් ස්කෑම්ස්, වෛරසස්, ට්‍රෝජන්ස් වගේ දේවල් වලට අහු කරගන්න try කරනවා වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ හේතු නිසා ඇත්තටම ඩාක් වෙබ් එකට ඇක්සස් කරන එකේ ලොකු අවධානමක් තියෙනවා. ඉතින් ඩාක් වෙබ් එක ඇක්සස් කරනවා නම් ඔයාගේ සිකියුරිටි එක, ප්‍රයිවසි එක, එහෙම නැත්නම් ඇනොනිමිටි එක උපරිම තියාගන්න සිකියුරිටි ටිප්ස් ටිකක් තමයි මේ. ප්‍රධානම දේ තමයි ඔයාගේ රියල් ඩීටේල්ස් පාවිච්චි කරන්න එපා. නම, ඒ වගේම ෆොටෝස්, ඒ වගේම ඊමේල් ID එක වගේ දේවල් වලට ඔල්ටර්නේටිව් ඇනොනිමස් නේම්ස්, IDs, ෆොටෝස් පාවිච්චි කරන්න. මේ සාමාන්‍ය ඊමේල් account වෙනුවට ඔයාලට පුළුවන් ඩාක් වෙබ් එකේ තියෙන ඇනොනිමස් එහෙම නැත්නම් එන්ක්‍රිප්ටඩ් ඊමේල් accounts හදාගන්න. ඒ වගේම ඇනොනිමස් Bitcoin wallets පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පාවිච්චි කරන Tor වගේ browser එකක තියෙන additional plugins, JavaScript වගේ additional plugins remove කරලා දාන්න. මොකද ඒ හරහා ඔයාගේ location details වගේ දේවල් expose වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම browser එක හැම වෙලාවෙම maximize නොකර සාමාන්‍ය Windows size එකෙන් තියන්න. මොකද හේතුව සාමාන්‍යයෙන් online behaviors track කරන්න පාවිච්චි කරන ක්‍රමයක් තමයි browser fingerprinting කියලා කියන්නේ. ඉතින් මේ හරහාත් ඔයාගේ details expose වෙන්න තියෙන chance එකක් තියෙනවා. ඒ වගේම Tor browser එක හරහා එහෙම නැත්නම් Tor network එක හරහා ඔයා torrents වගේ දේවල් පාවිච්චි කරන්න එපා. මොකද හේතුව ආපහු ඒක peer network එකක්, peer to peer network එකක්. ඒ හරහාත් ඔයාගේ location details එහෙම නැත්නම් ඔයාගේ identity එක expose වෙන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය browsing වලදී ඔයගලන් secure protocols පාවිච්චි කරනවා වගේ පුළුවන් හැම වෙලාවෙම HTTPS වගේ secure protocols පාවිච්චි කරන්න. ඒ වගේම ඔයා මේ dark web එකේ තියෙන websites වලින් මොන හරි contents, documents download කරා නම් මේ දේවල් open කරන්න කලින් ඔයාට පුළුවන් internet connection එක disconnect කරන්න. හේතුව internet connection එක active වෙලා තිබුණොත් එහෙම ඒ document එක හරහා trace back කරන්න පුළුවන් ඔයාගේ location details. අන්තිම security tip එක තමයි ඔයාගේ privacy එක, ඒ වගේම anonymity එක උපරිම තියාගන්න උදව් කරන Tails වගේ OS එකක් පාවිච්චි කරන එක. ඉතින් Tails OS එකේදී force කරනවා Tor වගේ browser එකක් through browse කරන්නත්, ඒ වගේම non anonymous connections block කරන්නත්. මේකත් ඔයාලට bootable mode එකේ පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. මේකත් Linux distribution එකක් නිසා එතකොට ඔයාලට digital footprints වලින් protect වෙන්න පුළුවන්. ඉතින් dark web එක නිසා වෙච්ච criminal cases ගොඩක් තියෙනවා. උදාහරණයක් Silk Road case එක, ඒ වගේම Alphabet case එක, සහ Playpen case එක, ඔය වගේ ගොඩක් popular cases කීපයක්ම තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ආපහු dark web එකේ තියෙන disadvantages විදිහට ගන්න පුළුවන්. ඉතින් dark web එක ගැන ගොඩක් විස්තර මේ වීඩියෝ එකෙන් ලැබෙන්නේ නැති කියලා හිතනවා. dark web කියන්නේ මොකක්ද? dark web එකේ තියෙන්නේ මොනවද? මේකේ තියෙන හොඳ නරක මේ හැම දෙයක් ගැනම. ඉතින් මේ හැම ඩීටේල් එකක්ම ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගත්තේ ඔයගොල්ලන්ගේ knowledge එක improve කරන්න වගේම safety එක improve කරන්න. ඉතින් ඒ නිසාම කිසිම illegal එහෙම නැත්නම් criminal activity එකක් සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න එපා. සහ තියෙන rules and regulations මේ දේවල් follow කරන්න. ඒ වගේම dark web එකේ access කරන එකේ අවධානමක් තියනවා කියන එකත් මතක තියාගන්න. ඉතින් මේ වගේ interesting video එකක් එක්ක ආයෙත් දවසක හම්බෙමු. ඔයගලන්ට මගේ channel එක share කරන්න පුළුවන්. ඒ වගේම like කරන්න, comment කරන්න පුළුවන්. subscribe කරලා bell icon එක click කරලා තිබ්බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගන්නත් පුළුවන්.